වස්සාන ධර්ම දේශනා ධර්මය හොඳට තේරුම් ගත්තොත් හොඳට බණ ටික ඇහුවොත් ඒ අහපු ධර්මයේ හිත තුල ධාරණය කරගත්තොත් මෙන්න මේ ධර්මතා මගේ ඉස්සරහට එනවා. හැමදාම අපිට සතුටින් ඉන්න බෑ. හැමදාම තරුණ විදියට ඉන්න බෑ. හැමදාම නිරෝගීව ඉන්න බෑ. හැමදාම සදාකාලිකව ජීවත් වෙන්න බෑ. ක්ෂය වෙන ධර්ම එක විදිහකට පවත්වන්න බෑ. නැසෙන ධර්ම පවත්වගෙන තියාගන්න බෑ. මේවා බිඳිලා යනවා නැති වෙලා යනවා කියලා හරියට තේරුම් ගත්ත කෙනෙක් නම් සුතවාරිය ශාවකෝ අබ්බිහයි සවිසං සෝක සල්ලං අත්තානං යේව පරිනිබ්බාය. මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ විස සහිත ශෝකේ නැමැති උල උපුටලා දානවා. ඒ කෙනාම සංසිඳෙනවා. අන්න ඒ නිසා බුදුහාමුදුර අපට මතක් කරපු ආකාරයට මේ දුක නැමැති උල ගලවලා දාන්න අපි කළ යුතුම කාර්ය තමයි මේ ජරා ව්‍යාධි මරණ ආදී ධර්මතා පිළිබඳව මෙනෙහි කිරීම. ඒ නිසා තමයි බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය වගේ භාවනා තමන් ප්‍රගුණ කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ නිතර මතක් කරලා දීලා තියෙන්නේ. මේ කාරණා අභින්නම් පච්චවෙක්කිතබ්බන් නිතර මෙනෙහි කරන්න කියලා අපිට අනුදැන වදාරලා තියෙන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ගාල්ල මාගාල්ල අලුත්පාර නොම්බර 7 ඒ ලිපිනේ පදිංචි ඉන්දු තිලකරත්න මහත්මයායි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ 2021 ජුනි මාස 19 වන දිනට දිවන විවාහ සංවත්සරය සමරන ප්‍රාර්ථනා සෙව්වන්දී ලියනගේ මහත්මියට සහ ශෙරෝන් චතුෂ්ක ප්‍රනාන්දු මහතා යන පින්වත් දුවට හා පුතාට සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි මහරජ අලබ්භනීයානි ඨානානි සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තී ජරා ධම්මං මා ජීරිති අලබ්භනීයං ඨානං ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති අලබ්භනීයං ඨානං මරණ ධම්මං මාමීති අලබ්භනීයං ඨානං කය ධම්මං මාඛීති අලබ්භනීයං ඨානං නස්සන ධම්මං මානස්සීති මා අලබ්භනීයං ඨානං තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්තුනි,
සුපුරුදු පරිදි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. ගාල්ල මාගාල්ල අලුත් පාරේ අංක 7න් ඒ ලිපිනේ පදිංචි ඉන්දු තිලකරත්න පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා 2021 ජූනි මාසේ 19 වන දිනට විවාහ ප්‍රාප්ත වෙලා වසර 2ක් සම්පූර්ණත්වයට පත් කරන ප්‍රාර්ථනා සෙව්වන්දි ලියනගමගේ දියණියටත් ෂෙරෝන් චතුස්ක ප්‍රනාන්දු පුතුණුවන්ටත් ඔවුන්ගේ යුග ජීවිතය සාර්ථකත්වයට පත්වේවා කියන වටිනා පරමාර්ථය හිතේ ඇති කරගෙන ඒ වගේම 2021 ජූනි මාසේ 15 වන දින උපන් දිනය සමරන සිතුලි ආහල්යා ලියනගමගේ මිනිබිරියට පස්වන උපන් දිනය නිමිති කරගෙන ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම මිය පරලෝ සැපත් දෙමව්පියන් මිට වසර 2කට පෙර මිය ගිය එමිල්ඩා විජේරූප මෑණියන්ට වසර 30කට පමණ පෙර මිය පරලෝ සැපත් PHT තිලකරත්න මැතිතුමන් ඇතුළු කොට ඇති නමින් මිය ගිය පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් සිහිපත් කරගෙන ඒ අයට පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර අදහස ඇතිවයි අද මේ පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කවර හෝ අරමුණක් මූලික කරගෙන මෙබඳු ධර්ම දානමය පින්කම් සිද්ධ කරන්නට පුළුවන් නම් එය තමන්ටත් අනුන්ටත් දෙපාර්ශවයටම හිතසුව පිණිස පවතින කාරණාවක් බවට පත් වෙනවා. ධර්ම දානමය පින්කම කියලා කියන්නේ හරියට නිර්වාණ දානයක් වගේ. අපි හැම කෙනෙක්ම හොඳින් දන්න කාරණාවක් තමයි තව කෙනෙකුට නිවන දන් දෙන්න පුළුවන්කමක් නැහැ. නිවන සලසා ගැනීම තමන්ගේම උනන්දුවෙන් සිදු කරගන්න දෙයක්. අපි කිසිම කෙනෙකුට තව කෙනෙක්ව නිවන් දක්වන්න පුළුවන්කමක් නැහැ. කිසිම කෙනෙකුට අපිවත් නිවනට ගෙන යන්න පුළුවන්කමක් නැහැ. එනමුත් නිවන සලසා ගැනීම පිණිස ප්‍රගුණ කළ යුතු කාරණා ප්‍රගුණ කිරීම පිණිස ධර්ම දානමය පින්කම හේතු වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිර්වාණය සලසා ගැනීමේ මාර්ගය හැටියට පෙන්වලා දීලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කිරීම. ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනකොට මේ සීල සමාධි ප්‍රඥා කියන අංශ තුනේම දියුණුවක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි නිවන සලසා ගැනීමට අනුගමනය කළ යුතු මාර්ගයෙහි යොමු කිරීමක් බවට මේ උතුම් පින්කම පත් වෙන්නේ. තම තමන්ගේ හිත පිළිබඳව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනකොට තමන්ගේ කය සංවරයි. වචනය සංවරයි. කය සහ වචනය සංවරයෙහි පිහිටනකොට ඒ තුලින් ශක්තිමත් වෙන්නේ සීලයයි. ඒ වගේම ධර්මානුශාසනාවට දෙසවන් යොමු කරනකොට මුල ඉඳලා අග දක්වාම පරම පවිත්‍ර වූ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට හිත පිහිටලා තියෙන්නේ මේ උතුම් ධර්මයේ තුලයි. ධර්ම කාරණාවලට හිත එකඟ කරගෙන පවතින නිසා ඒ තුලින් සමාධිය ප්‍රගුණ වෙනවා. ධර්මකාරණා පිළිබඳව දැනුම වර්ධනය වෙනවත් එක්කම සසර ගමනේ ස්වභාවය යා යුතු මග කුමක්ද නොයා යුතු මග කුමක්ද තමන්ගේ හිතේ බලපවත්තන කෙලෙස් වල ස්වභාවය කොයි වගේද කියලා දැනගන්න මේ ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රඥාව අවදි වෙන්න ප්‍රබල හේතුවක් බවටත් පත් වෙනවා. ඒ නිසා තමයි ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනකොට
සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවන් යම්කිසි මට්ටමකට විවෘත කරගන්න, දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන පින්වතුන් බොහෝ පිරිසකගේ හිත තුළ මේ සැනසුම ඇති කරන්නට සමත් පිරිසක් බවට පත් වෙනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වටින සූත්‍ර දේශනාවක්. අපේ ජීවිත ගමනේ අපිට විවිධ අවස්ථාවලදී මුණ ගැහෙන කාරණයක් සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුගතව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. පංචක නිපාතය කියලා කියනකොට කරුණු 5ක් පිළිබඳව මේ සූත්‍රයේදී විග්‍රහ කෙරෙන්න ඕන. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වෙනවා මුණ්ඩ රාජ කියලා වග්ගයක්. මේ වග්ගයේ 10 වෙනි සූත්‍රය තමයි ශෝක සල්ල හරණ සූත්‍රය. එහෙම නැත්නම් මුණ්ඩ රාජ සූත්‍රය කියලත් සඳහන් වෙනවා. ශෝක සල්ල හරණ සූත්‍රය පිළිබඳව කල්පනා කරනකොට පළවෙනියටම අපි මේ සූත්‍රයේ නම පිළිබඳව සරල පැහැදිලි කිරීමක් කරන්න ඕන. ශෝක සල්ල හරණ, ශෝක කියලා කියන්නේ දුක. විවිධ අවස්ථාවලදී අපිට මතුවෙන අපේ හදවත් කම්පා වෙන අවස්ථා තියෙනවා. ඒවට තමයි ශෝකී අවස්ථා කියලා කියන්නේ. ශෝක කියන්නේ එහෙනම් දුකට. සල්ල කියලා කියන්නේ උලට. මේ දුක කියලා කියන්නේ උලක්. ඇනුනහම රිදෙන්නේ කොයි විදියටද? පීඩනයක් පත් වෙන්නේ කොයි විදියටද? අන්න ඒ පීඩනය ගෙන දෙන උලක් තමයි දුක කියලා කියන්නේ. එතකොට මේ දුක නැමැති උල හරණ කියලා කියන්නේ ගලවන, ඉවත් කරන කියන අදහස. එතකොට මේ සූත්‍ර දේශනාවේ නමෙහි අර්ථය තමයි දුක නැමැති හුල ඉවත් කරන කියන අදහස. ශෝක සල්ල හරණ. මුණ්ඩ කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. මේ මුණ්ඩ රජතුමා තමන්ගේ දේවියට පුදුම ආදරයක් දැක්වුවා. දේවියගේ නම තමයි භද්‍රා. මුණ්ඩ රජතුමා නොසිතපු වෙලාවක මේ භද්‍රා කියන දේවියගේ මරණය සිද්ධ වුණා. තමන් ආදරය කරපු ස්වාමි දියණියගේ වියෝව භද්‍රා කියන දේවියගේ මරණය දරාගන්න බැරි වෙච්ච තැන මුණ්ඩ රජතුමා දැඩි පීඩනයකට පත් වුණා. අපි දන්නවා තමන් ආදරය කරන කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ඒක බොහෝ දෙනෙකුට දරාගන්න අමාරුයි. දරාගන්න බැරි නිසා මොකක්ද කරන්නේ? මොකක්ද වෙන්නේ? සෝචෙය්‍ය, ශෝක කරනවා. ඒ වගේම මේ දරා ගැනීමේ අපහසුතාවය නිසා කිලමෙය්‍ය, ක්ලාන්තය පවා ඇති වෙන්න පුළුවන්. එක පාරට මරණයක් සිදු වුණා කියලා කියනකොට බලන්න කලන්තේ දාලා සමහරු වැටෙනවා. ඒක දරා ගන්න බෑ. ඒ වගේම පරිදේවෙය්‍ය, වැළපෙනවා. උරත්තාලින් කන් දෙයියන් ලයෙහි අත්ගසා ගන්නවා. සම්මෝහං ආපජ්ජෙය්‍ය, මුලාවටපත් වෙනවා. ඒ වගේම බත්තම්පි මේ නච්ඡාදෙය්‍ය, බත් නොකැමැති වෙනවා. ඒ කියන්නේ කෑම කන්න බැරුව යනවා. කෑම කන්න බැරි වෙනකොට, නිතර වැළපෙනකොට, මුලාවටපත් වෙලා ඉන්නකොට, ශෝක කරනකොට මොකක්ද වෙන්නේ? කායේපි දුබ්බන්නියන් ඔක්කමෙය්‍ය, කය දුර්වල්ම වෙනවා. ඒ වගේම කම්මන්තාපි නප්පවත්තෙය්‍යුම්, එදිනෙදා කරගෙන ආපු වැඩ කටයුතු කර්මාන්ත කරන්න බැරුව යනවා.
අමිත්තාපි අත්තමනාස්සු තමන්ගේ හතුරු සතුටු වෙනවා. මිත්තාපි දුම්මනාස්සු මිතුරෝ ඉන්නවා නම් ඒ මිතුරෝ දුකටපත් වෙනවා. මෙන්න මේ කාරණා තමයි දුකක් ඇති වුනහම අපට මුහුණ පාන සිදුවන ස්වභාවය. මුණ්ඩ රජතුමත් දුකටපත් වෙලා කන්නේ නැතුව එදිනෙදා වැඩ කටයුතු සියල්ලම නවත්තලා දාලා වැළපෙමින් මුලාවටපත් වෙමින් එන්නම දුර්වල වේගෙන එනවා. මුණ්ඩ රජතුමා භද්‍රා දේවිය මිය ගියාට පස්සේ පියක කියලා ඇමතිවරයෙක් කැඳවලා මේ ඇමතිවරයාට උපදෙස් දෙනවා, අමාත්‍යතුමනි මට මගේ දේවිය දකින්නේ නැතුව ඉන්න බෑ. මට මගේ දේවියගේ රූපය බලන්න ඕන. ඒ නිසා දේවියගේ දේහය බෙහෙත් තෙල් ඔරුවක දාලා පරිස්සම් කරන්න. මට දේවිය නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. මට දේවිය දකින්න ඕන නිතර. ඒ නිසා තෙල් ඔරුවක දාලා දේවියගේ දේහය පරිස්සම් කරන්න කියලා පියක කියන ඇමතිවරයාට මුණ්ඩ රජතුමා නියෝග කරනවා. රජතුමාගේ ඉල්ලීම නිසා පියක ඇමතිවරයා හොඳයි රජතුමනි කියලා ඒ කටයුත්ත සම්පූර්ණත්වයට පත් කරලා මේ ඇමතිවරයා කල්පනා කරනවා දැන් රජතුමා බොහෝම පීඩනයකට පත් වෙලා ඉන්න වෙලාවක්. දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නේ. කන්නේ නැහැ, එදිනෙදා කටයුතු ටික කරන්නේ නැහැ, වැළපෙනවා, මුලා වෙලා ඉන්නේ, ශෝක කරනවා. එන්න කය දුර්වල වෙනවා. මෙන්න මේ රජතුමාගේ විපර්යාසයත් එක්ක ඇමතිවරයා කල්පනා කරනවා මේ මුණ්ඩ කියන රජතුමා රටේ රජා. රජා මේ විදියට මානසිකව වැටුනොත් මුළු රාජ්‍යයම විනාශ වෙලා යනවා. හොඳට මතක තියාගන්න පින්වත්නි, කවුරු මානසිකව වැටුනත් යම්කිසි ආයතනයක ප්‍රධානියෙක් නායකත්වයක් කිසිසේත්ම මානසිකව වැටෙන්න බෑ. මොකද මානසිකව වැටුනොත් ඒ කෙනාගේ දුර්වල වීමත් එක්ක ඒක බලපාන්නේ අනෙකුත් සෙසු ජනතාවට. ඒ නිසා මේ පියක කියන අමාත්‍යතුමා කල්පනා කරනවා බොහොම ප්‍රඥාගෝචර ආකාරයට මුණ්ඩ රජතුමා මේ විදියට මානසිකව වැටුනොත් මුළු රටම විනාශ වෙලා යනවා. රජතුමා විතරක් නෙවෙයි. ඒ නිසා රජතුමාට හිත හදාගන්න ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් හෝ උගත් ප්‍රඥාව තියෙන කෙනෙක් ළඟට එක්කරගෙන ගිහිල්ලා අවවාදයක් දුන්නොත් හොඳයි කියලා කල්පනා කළා. අන්න එතකොට නාරද කියලා තෙරුන් වහන්සේ නමක් පැලලුප් නුවර කුක්කුටාරාමේ වැඩ හිටියා. නාරද තෙරුන් වහන්සේ පිළිබඳව කීර්ති රාවයක් මුළු පැලලුප් නුවරම පැතිරිලා ගියා. පියක ඇමතිවරයා කල්පනා කරනවා අපේ මුණ්ඩ රජතුමාව මේ පැලලුප් නුවර කුක්කුටාරාමේ වැඩ ඉන්න නාරද තෙරුන් වහන්සේ ළඟට එක්කරගෙන ගිහිල්ලා නාරද තෙරුන් වහන්සේත් සමග කතා බහ කරන්න ඉඩකඩ හදලා දුන්නොතින් එය බොහෝම වටිනවා. අපේ රජතුමාගේ හිතේ ඇති වෙලා තියෙන දුක දුරු කරගන්න, දුක නැමැති උල ගලවලා අයින් කරන්න එය හේතුවක් බවට පත්වෙයි. අන්න එහෙම කල්පනා කරලා පියක කියන ඇමතිවරයා මුණ්ඩ රජතුමා ළඟට ගිහිල්ලා කියනවා මහරජතුමනි, පැලලුප් නුවර කුක්කුටාරාමේ වැඩ ඉන්නවා නාරද කියලා තෙරුන් වහන්සේ නම. ඔබතුමා දැන් දුකටපත් වෙලා ඉන්නේ. දුක නැමැති උල ඇනිලා දැන් පීඩා විඳිනවා. ඔබේ හිතට යම්කිසි සහනයක් ඇති කරගන්න පුළුවන් වෙයි නාරද තෙරුන් වහන්සේ මුණ ගැහිල්ලා කතා කළොත්. රජතුමා ඇමතිවරයාට කියනවා අමාත්‍යතුමනි ගිහින් කුක්කුටාරාමේ වැඩ ඉන්න නාරද හාමුදුරුවන්ට කියන්න මට මුණ ගැහෙන්න ඕන කියලා අවසරයක් ඉල්ලගන්න. පියක කියන ඇමතිවරයා කුක්කුටාරාමයට ගිහිල්ලා නාරද තෙරුන් වහන්සේට මේ කතා ප්‍රවෘත්තිය ප්‍රකාශ කරනවා. ස්වාමීනි, අපේ මුණ්ඩ රජතුමාගේ දේවිය මිය ගියා. අපේ රජතුමා දේවියට පුදුම ආදරයක් තිබුණේ.
ඒ නිසාම රජතුමා මට කියනවා මේ දේවියගේ දේහය ගිනි තියන්න එපා. විනාශ කරන්න එපා. බෙහෙත් තොරවක දාලා පරිස්සම් කරලා තියන්න රජතුමාට බලන්න ඕන කියලා. ස්වාමීනි රජතුමා දුක් වෙනවා, වැළපෙනවා. මුලාවටපත් වෙලා ඉන්නේ. කුසගින්නට ආහාර ගන්නෙ නැහැ. එන්න කය දුර්වල වෙනවා. රාජ්‍යයත් ඒ නිසා දුර්වල වෙනවා. කර්මාන්ත කටයුතු කළ යුතු දේ කරන්නේ නැහැ. බලන්න ඕන දේවල් බලන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ මුණ ගැහුනොත් අපේ රජතුමාගේ හිත හදාගන්න පුළුවන්කම ලැබෙයි. අවසර දෙන්න එතුමට එන්න. නාරද තෙරුන් වහන්සේ පිය කැමැතිවරයාට කියනවා අමාත්‍යතුමනි රජතුමා එක්කන් එන හොඳම වෙලාව මේක. එක්කරගෙන එන්න කියලා. අන්න ඒ අවස්ථාවේදී පිය කැමැතිවරයා ගිහිල්ලා මුණ්ඩ රජතුමා එක්කරගෙන යනවා නාරද තෙරුන් වහන්සේ ළඟට. නාරද තෙරුන් වහන්සේ ළඟට එක්කරගෙන ගියාට පස්සේ මේ මුණ්ඩ රජතුමා නාරද තෙරුන් වහන්සේට වන්දනා කරලා තමන්ගේ හිතේ තියෙන දුක ප්‍රකාශ කළා. ඒ දුක ප්‍රකාශ කළාට පස්සේ නාරද තෙරුන් වහන්සේ මුණ්ඩ රජතුමාට හිත හැදෙන්න කියපු ධර්ම කාරණා තමයි මේ ශෝක සල්ල හරණ සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට මේ සූත්‍රයේ කරුණු කාරණා බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණාම මේ නාරද තෙරුන් වහන්සේ මුණ්ඩ රජතුමාට මෙන්න මේ විදියට උපදෙස් දීලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේත් ඒ ධර්මපරයය නැත්තම් ඒ ධර්ම කාරණා අනුමත කරලා තිබෙනවා. නාරද තෙරුන් වහන්සේ මුණ්ඩ රජතුමාට ප්‍රකාශ කරනවා පංචමානි මහරජ අලබ්ධනීයානි ඨානානි. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. මේ ලෝකේ පහළවන ශ්‍රමණේක් වෙන්න පුළුවන්, බ්‍රාහ්මණේක් වෙන්න පුළුවන්, දෙවියෝ වෙන්න පුළුවන්, මාරයා වෙන්න පුළුවන්, බ්‍රහ්මියෝ වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් ලැබෙන්න එපා කියලා කල්පනා කරන කාරණා පහක් තියෙනවා. නොලැබිය හැකි කාරණා හැටියට. පළවෙනි එක තමයි ජරා ධම්මම්මා ජීරීති අලබ්ධනීයන් ඨාන. ජරාවට පත්වෙන ධර්ම ජරාවට පත්වෙන්න එපා කියලා කල්පනා කරනවා. හැබැයි ඒක එහෙම සිද්ධ වෙන්නේ නෑ මහරජතුමනි. ව්‍යාධි ධම්මම්මා ව්‍යාධීති අලබ්ධනීයන් ඨාන. රෝගී තත්ත්වවලට පත්වෙන ස්වභාවයක් තියෙන මේ ශරීරය ලෙඩ වෙන්න එපා කියලා කල්පනා කරනවා. හැබැයි ඒක එහෙම වෙන්නේ නෑ ස්වාමී රජතුමනි. මරණ ධම්මම්මා මීති අලබ්ධනීයන් ඨාන. මරණ ස්වභාවයට පත්වෙන નિયમિત මිනිස්සු මරණය මා වෙතට එන්න එපා කියලා කල්පනා කරනවා. හැබැයි ඒ අදහස කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැහැ. කය ධම්මම්මා කීති අලබ්ධනීයන් ඨාන. ක්ෂය වෙන ධර්ම ක්ෂය නොවේවා කියලා කල්පනා කරනවා. හැබැයි ඒක කවදාකවත් වෙන්නේ නැහැ. නස්සන ධම්මම්මා නස්සීතිමා අලබ්ධනීයන් ඨාන. විනාශ වෙන ධර්ම විනාශ වෙන්න එපා කියලා මිනිස්සු කල්පනා කරනවා. හැබැයි ඒවා ඒ විදියට හිතපු විදියට වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. දැන් බලන්න ඔන්න ඔය කාරණා පහ පිළිබඳව. තත්පරයක් පාසා මිනිත්තුවක් පාසා අපි හැමෝම ජරාවට පත් වෙනවා. ජරාවට පත් වෙනවා කියලා කියන්නේ වයසට යනවා. මේ ශරීරය දිරනවා. එන්න මේ දේ තමයි වෙන්නේ. කොච්චර උපක්‍රමශීලී වෙලත් ඒ තත්ත්වේ පාලනය කරන්න මොනතරම් උත්සාහ කළත් මොනතරම් කැපකිරීම කළත් තරුණ විදියට ඉන්න උත්සාහ කළත් මේ ලෝකේ කිසිම කෙනෙකුට වයසට යන්නේක නවත්තන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. මොනතරම් ක්‍රමවේද තියනවද? මේ ලෝකෙ මිනිස්සු ඒ ක්‍රමවේද භාවිත කරනවා. සමහරක් විට ලක්ෂ කෝටි ගණන් වියදම් කර
හැබැයි පින්වත්නි කොච්චර වමනාව තිබුණත් වයසට යන්නේක නවත්තන්න පුළුවන් මිනිසෙක් දෙවියෙක් මේ ලෝකේ නැහැ. හැම කෙනෙකුටම වයසට යන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ ශරීරයේ ස්වභාවය තමයි විවිධ ලෙඩ රෝග වලට වාස භූමිය. එක ලෙඩක් ඉවර වෙනකොට තව ලෙඩක්. ලෙඩක් හැදුනහම අපි බෙහෙත් ගන්නවා. එක ලෙඩක් හොඳ වෙනවා. ආයෙත් ලෙඩක් මතුවෙනවා. කොච්චර ලෙඩ වෙලා තියෙනවද? කොච්චර බෙහෙත් බීලා තියෙනවද? මේ ලෝකේ තාක්ෂණයේ දියුණුවයි. ලෙඩක් හැදුනහම හැදිච්ච ලෙඩේ හොඳ කරන්න පුළුවන් වුණාට ලෙඩක් හැදෙන එක නවත්ත ගන්න කිසිම කෙනෙකුට බෙහෙතක් නැහැ. ඒ නිසා මේ ශරීරයේ ස්වභාවය තමයි විවිධ රෝගාබාධයන්ට ලක් වෙන්න වෙනවා. මගේ ශරීරයට කිසිම ලෙඩක් හැදෙන්න එපා කියන එකයි මේ ලෝක මිනිසුන්ගේ ප්‍රාර්ථනාව, අදහස, බලාපොරොත්තුව. හැබැයි ඒ බලාපොරොත්තුව කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැහැ. විවිධ රෝගී තත්ත්වවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මරණ ධම්මම්මා මීති අලබ්බනීයන් ඨාන. මේ ලෝකේ උපන්න හැම කෙනෙකුටම නියත වශයෙන්ම මරණය කියන ධර්මතාවයට මුහුණ පාන්න වෙනවා. අපි ළඟින්ම ඉන්නේ මායя, මරණය. අපි මේ ජීවිතේ ගත කරනකොට කල්පනා කරනවා මම මොකටද බය වෙන්නේ? මගේ අම්මා මගේ ළඟ ඉන්නවා, මගේ තාත්තා මගේ ළඟ ඉන්නවා, මගේ දරුවෝ මගේ ළඟ ඉන්නවා, මගේ ස්වාමියා මං ළඟ ඉන්නවා, මගේ භාර්යාව මං ළඟ ඉන්නවා, විවිධ මිතුරෝ මං ළඟ ඉන්නවා. හැබැයි කොච්චර මම ළඟ ඉන්නවා කියලා පුද්ගලයෝ ගැන හිතාගෙන හිටියත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ ඔක්කොටම වඩා ඔබට කිට්ටුවෙන් ඉන්නේ මායя. ඒ නිසාම තමයි මායයට ඔබව දැහැගන්න ඕන වුණාම ඕනෑම වෙලාවක අරගෙන යන්න පුළුවන්. ඒ අරගෙන යන වෙලාවේදී ඔබ කොච්චර ළඟින් ඉන්නවා කිව්වත් තමන්ගේ දෙමව්පියන්ට, දරුවන්ට, ස්වාමියාට, භාර්යාවට, ඥාතීන්ට කිසිසේත්ම මායයෙන් බේරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මරණ ධර්මය, මරණයට මටපත් වෙන්න බෑ, මම මැරෙන්නේ නෑ කියලා හිතාගෙන හිටියට කවදාකවත් ඒ අදහස, ඒ බලාපොරොත්තුව එලෙසින් සිද්ධ වෙන්නේ නෑ කියලා පෙන්නනවා. කය ධම්මම්මා කීති අලබ්බනීයන් ඨාන. මේ ලෝකේ තියෙන පින්වත්නි ක්ෂය වෙලා යන ධර්ම. ඒවා ටික ටික ගෙවි ක්ෂය වෙලා යනවා. අන්න එහෙම ක්ෂය වෙලා යන ධර්ම ක්ෂය නොවි පවත්ව ගන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒවායේ ස්වභාවය තමයි ක්ෂය වීම. නස්සන ධම්මම්මා නස්සීති. නැසිලා යන, නැත්තටම නැති වෙලා යන ධර්මතා තියෙනවා. අන්න ඒවා නැත්තටම නැති වෙලා යනවා. හැබැයි මේ ලෝකෙ මිනිස්සු ඒවා නොවෙන්න ඕන කියලා කල්පනා කරනවා. බලන්න මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන්ට වයසට යන්න බෑ. ලෙඩ වෙන්න බෑ. මැරෙන්න බෑ. ක්ෂය වෙනවා දකින්න බෑ. නැති වෙලා යනවා දකින්න බෑ. අන්න ඒව ඉදිරියේ ආර්ය ශ්‍රාවකෙක් නම් ඒ ආර්ය ශ්‍රාවකයා කිසිසේත්ම මේ ධර්මතා ඉදිරියේ සැලෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හොඳට මේ කාරණා පිළිබඳව අවබෝධයෙන් වාසය කරනවා. හැබැයි අශෘතවත් පෘථග්ජනයා, කෙලෙස් වලට බරව ක්‍රියා කරන අය, කෙලෙස් ධර්මයන්ට නැවිලා ක්‍රියා කරන අය ඒවා ඉදිරියේ කම්පා වෙනවා. වයසට යන්න ඒ අය මානසිකව වැටෙනවා. ලෙඩ වෙන්න මානසිකව වැටෙනවා. මරණයේ අභියසදි සිහිය මුලා කරගෙන වාසය කරනවා. ක්ෂය වෙලා යන දිහා බල හූල්ලනවා. නැති වෙලා යන දේ දිහා බල දුකටපත් වෙනවා. බලන්න ඔබේ ජීවිත ගමන තුලදී කොච්චර මේ වගේ හේතු නිසා පීඩන වලටපත් වෙනවද? දුකටපත් වෙනවද? මොනතරම් වැළපෙනවද? නාරද තෙරුන් වහන්සේ මුණ්ඩ රජතුමාට මතක් කරනවා, රජතුමනි
මේ ධර්මතා සිදුවෙන්න එපා කිව්වට කවදාකවත් අහන්නේ නැහැ. ඒව සිදු වෙනවමයි. කොච්චර මේ දුක අපට එන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කළත් මේ දුකෙන් ගලවන්න කාටවත් බෑ. නාරද තෙරුන් වහන්සේ මුණ්ඩ රජතුමාට මතක් කරනවා, රජතුමනි, මේ ශෝකයේ මුල් කරගෙන, දුක මුල් කරගෙන පෘථග්ජනයා අතිශයින් පීඩනයකට පත් වෙනවා. එයාට වෙන්නේ මොනවද කියන එක තමයි අර සූත්‍ර දේශනාවේ මුලදී අපි මතක් කළේ. සෝචෙය්‍ය, ශෝක කරනවා. කිලමෙය්‍ය, ක්ලාන්තය ඇති වෙනවා. පරිදේවෙය්‍ය, වැළපෙනවා. උරත්තාලින් කන්දෙය්‍ය, ලයිහි අත්ගසා ගන්නවා. සම්මෝහං ආපජ්ජෙය්‍ය, මුලාවට පත් වෙනවා. මුලාවට පත් වෙනවා කියන්නේ ඒ తত্ত্বය පිළිබඳව එහි ඉදිරියේ ඉන්න ඕන කොයි විදියටද කියනකවත් වටහා ගන්න බැරි වෙනවා. සමහරු පේනවනේ, උඩකින් පනින්න හදනවා, වහබොන්න හදනවා, මැරෙන්න හදනවා, ඇයි මේ දේ උනේ කියලා කේන්ති ගන්නවා. මුලා වෙනවා කියන්නේ ඒකයි. බත්තම්පි මේ නච්ඡාදෙය්‍ය, කෑම ටික හරියට කා ගන්න බැරි වෙනවා. කායේපි දුබ්බන්නියන් ඔක්කමෙය්‍ය. එතකොට මේ කාරණා මූලික කරගෙන මොකක්ද වෙන්නේ? මේ ශරීරය දුර්වර්ණ වෙනවා. කන්නේ නැති වෙනකොට, සතුට නැති වෙනකොට, නිතර දුකෙන් ඉන්නකොට, මුලා වෙලා ඉන්නකොට, වැළපෙනකොට මොකද වෙන්නේ? ශරීරයේ වර්ණය දුර්වර්ණ වෙනවා. කෙනෙක් දැක්කහම කියන්න පුළුවන් ඒක න ඉන්නේ සතුටකින්ද, දුකකින්ද, පීඩනයකින්ද කියලා. අපි සාමාන්‍ය සමහර වෙලාවට මිනිස්සු දැක්කම අහන්නේ මොකද දුකෙන් වගේ, මොකද එපා වෙලා වගේ, සමහර විට සතුටෙන් වගේ. ඒ ශරීර දකින්නකොට කියන්න පුළුවන් ඒකේ න ඉන්නේ මොන වගේ තත්වයකද කියලා. ඊළඟට මේ විවිධ කාරණා මූලික කරගෙන මේ දුකට පත්වීමෙන් වෙන්න පුළුවන් අයහපත් තත්වය තමයි කම්මන්තාපි නප්පවත්තෙය්‍යුම්, කර්මාන්ත කරන්න බැරුව යනවා. මෙච්චර කාලයක් සමහරකට හොඳට ඉගෙන ගත්තන ඉගෙන ගන්න එක නවතිනවා. මේ දුක කියන එක හරියට ඇනුනොත්, මේ පිළිබඳව තේරුම් ගත්තේ නැත්තම්, විවිධ අවස්ථාවලදී තමන්ගේ හිතට ඇතිවෙන දුක පිළිබඳව ධර්මයෙන් තේරුම් අරගෙන ධර්මානුකූලව වටහාගෙන එහි ආදීනවය පිළිබඳව කල්පනා කරන්නේ නැත්තම් ඒ කෙනාට මොකද වෙන්නේ? ඒ කෙනා එදිනෙදා කරගෙන ගියපු සුපුරුදු වැඩ කටයුතු ටික නවත්තලා දානවා. විභාගයක් කරන්න හිටියනම් ඒක නවතිනවා. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ කටයුතු වල යෙදিলা හිටියනම්, උද්‍යෝගයෙන් වැඩ කළා නම් ඒ උද්‍යෝගය නැති වෙලා යනවා. වැඩක් කරන්න බෑ. දැන් මුණ්ඩ රජතුමාට උනිත් ඒකයි, රටේ වැඩ ටික ඔක්කොම නැවතුණා ඒ කාලේ. අන්න එතකොට මොකද වෙන්නේ? හොඳට ඉගෙන ගන්න කෙනෙක් ඉගෙන ගන්න එක නැවතුණා නම්, හොඳට ආර්ථිකය ශක්තිමත් කරගෙන ආපු කෙනෙක් ඒ ගැන නොසැලකිලිමත්කම නිසා, ඒවා මගහැරීම නිසා ආර්ථිකය කඩාගෙන වැටෙනකොට, ශක්තිමත්ව හිටපු මිනිස්සු දුර්වල වෙනකොට, ලෙඩ්ඩු වෙනකොට, පීඩනයකට පත් වෙලා ඉන්නකොට හොඳට මතක තියාගන්න පින්වත්නි, අමිත්තාපි අත්තමනාසු, තමන්ගේ දියුණුව දකලා පීඩනයකට පත් වෙච්ච හතුරෝ ඉන්නවනම්, තමන්ගේ විනාශය අපේක්ෂා කරන හතුරෝ ඉන්නවනම්, අන්නේ හතුරු පාර්ශවය ඒ දුකටපත් වෙච්ච ඔබ දිහා බලලා, වැටුණු ඔබ දිහා බලලා, ශෝකය නැමැති උල ඇනිලා පීඩා විඳින ඔබ දිහා බලලා, කර්මාන්ත නවත්තපු ඔබ දිහා බලලා, මානසිකව වැටුණු ඔබ දිහා බලලා ඒ අය සතුටු වෙනවා. අන්න අරම හිටපු මිනිස්සයාට දැන් බලන්න වෙලා තියෙන දේ. දැන් ඔක්කොම විනාශ වෙලා අඬා ඉන්නවා, දුකටපත් වෙලා තියෙනවා. ඒගොල්ලොන්ගේ අභිප්‍රාය, ඒගොල්ලොන්ගේ අදහස සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට කියනවා මිත්තාපි දුම්මනාසු, ඔබට ආදරය කරන, ඔබේ දියුණුව අපේක්ෂා කරපු, ඔබේ ගමන සුවපත් කරන්න, සාර්ථක කරන්න අත දුන්නු හොඳ මිනිස්සු, හොඳ මිතුරු ඔබට වෙලා තියෙන විපත පිළිබඳව දැකලා ඔවුනුත් දුකටපත් වෙනවා. එතකොට මෙන්න මේවා තමයි
මේ අපි ඉදිරියට එන දුක පිළිබඳව හරියට තේරුම් ගත්තේ නැති වුනහම සිද්ධ වෙන්න පුළුවන් අහිතකර බලපෑම්. එන්න මානසික දුර්වල වෙච්ච මනසින් වැටුණු අය තමයි මතු වෙන්නේ ඇති වෙන්නේ. ඒ නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ධර්මයේ පිළිබඳව හොඳට තේරුම් ගත්ත කෙනා මේ தত্ত্ব ඉදිරියේදී නසෝචති ශෝක කරන්නේ නැහැ. ධර්මයේ දැනගන්න ප්‍රඥාව අවදි කරන්න ඒ කෙනා මේ දුක නැමැති උල ගලවලා දානවා. මොකද ඒ කෙනා මේ සංස්කාර ධර්මවල ලක්ෂණ හඳුනා ගන්නකොට ඒ පිළිබඳව නිතර මෙනෙහි කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව දකිනකොට විදර්ශනාව ප්‍රගුණ කරනකොට වයසට යන එක ගැන, ලෙඩ වෙන එක ගැන, මැරෙන එක ගැන, නැති වෙන දේවල් නැති වෙන එක ගැන, විනාශ වෙලා යන දේවල් විනාශ වෙන එක ගැන ඒක නට අමුත්තක් හැටියට හිතෙන්නේ නැහැ. දැන් අපිට පුළුවන් නම් නිතර මරණානුස්මෘතිය වඩන්න, ඒ මරණානුස්මෘතිය වඩන්න දවසින් දෙකෙන් බෑ. නමුත් ඒ මරණ සතිය ප්‍රගුණ කරන්න ඒ අයගේ හිතවල ලොකු ශක්තියක් ඇති වෙනවා. ඔයත් අහලා තියෙනවා දානේ බෙද ඉන්නකොට පාසකම්මට එනවා තුණ්ඩු කෑල්ල ස්වාමියා මිය ගියා කියලා. තුණ්ඩු කෑල්ල නවල ඉනේ ගහගෙන දානේ බෙදුවා. දැන් ඒ වගේ ශක්තියක් ඇති වෙන්නේ කොහොමද? මරණානුස්මෘතිය ප්‍රගුණ කරාම. අදටත් අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා ඒ වගේ ළඟම අය මිය ගියත් විලාප දීගෙන හඬා වැළපිලා සිහි මුලා වෙලා ක්‍රියා නොකරන හොඳට බුද්ධිමත්ව කටයුතු කරන මිනිස්සු. ඒ අය නිකන් ඒ තත්ත්වවලටපත් වෙලා නෙවෙයි, ඒ අය ධර්මයේ ශ්‍රවණය කරලා මරණ සතිය වඩලා ඒ වගේ ප්‍රගුණ කිරීමක් පුහුණු වීමක් තිබිච්ච නිසා තමයි ඒ අවස්ථාවවලදී කම්පා නොවි හිටගෙන තියෙන්නේ. සම්පූර්ණයෙන් තමන් සතු දේවල් නැත්තටම නැති වෙලා ගියත් හිත ශක්තිමත් කරගෙන නැගිටින මිනිස්සු ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක ආදී මේ කැරකෙන අටලෝ දහම ඉදිරියේම කම්පා නොවි ජීවිතය ශක්තිමත් කරගන්න මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඒ ඉන්නේ කොයි වගේ අයද? ධර්මය හොඳට වටහා ගත්ත අය. එතකොට බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ ඔස්සේ ගමන් කරන ධර්මයේ නැමැති කැඩපතින් හිත පිළිබඳව හොඳට බලමින් ක්‍රියා කරන කෙනෙක් නම් ඒ කෙනා ජරාවටපත් වෙනකොට, ලෙඩ හැදෙනකොට, මරණයටපත් වෙනකොට, ක්ෂය වෙන ධර්ම ක්ෂය වෙනවා දකින්නකොට, නැසෙන ධර්ම නැසිලා යනවා, විනාශ වෙලා යනවා දකින්නකොට නසෝචෙය ශෝක කරන්නේ නැහැ. න කිලමති ක්ලාන්තයටපත් වෙන්නේ නැහැ. න පරිදේවති වැළපෙන්නේ නැහැ. න උරත්තාලින් කන්දති ලයිහි අධ්‍යස්සා ගැනීම කරන්නේ නැහැ. න සම්මෝහං ආපජ්ජති ඒ කෙනා මුලාවටපත් වෙන්නේ නැහැ. හැබැයි ධර්මයේ පිළිබඳව කිසිම අවබෝධයක් නැති, ධර්මයේ පරිශීලනය කරපු නැති, මේ ධර්මතා පිළිබඳව මෙනෙහි කරපු නැති පුද්ගලෙක් නම් ඒ කෙනා ඒ ධර්මතා ඉදිරියේ දැඩි පීඩනයකටපත් වෙනවා. මේ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා, දැන් වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, මේ කියපු කාරණා අපේ ජීවිතේ අපිට අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. මේවා එක්කෙනෙකුගේ ජීවිතයට ලැබෙන්නත්, තව කෙනෙකුගේ ජීවිතේ නොලැබෙන්නත් කිසිම හේතුවක් නැහැ. ඔක්කොම මේ සංසාර ගමනේ සැරිසරන සත්වයන් හැටියට හැම කෙනෙකුටම මේ ධර්මතාවලට මුහුණ පාන්න වෙනවා. එතකොට මේ පිළිබඳව කල්තියා වටහා ගත්තාම, තේරුම් ගත්තාම ඒකේනා ඒ අවස්ථාවවලදී කලබලයකටපත් වෙන්නේ නැහැ. දැන් අර නීවරණ ධර්මවලදී පෙන්නනවා එක නීවරණයක්, උද්දච්ච කුක්කුච්ච නීවරණ. මොකද්ද මේ? උද්දච්ච කුක්කුච්චම් භික්කවේ ආවරණං නීවරණං චේතසෝ අජ්ජාරුහං පඤ්ඤාය දුබ්බලි කරණි. නිවන ආවරණය කරන, නිවන වහලා දාලා තියෙන, නිවන පිණිස හේතු වන ප්‍රඥාව දුබල කරන ධර්මතාවයක් තමයි උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ. එතකොට මේ උද්දච්ච කුක්කුච්ච කියන වචනේ අදහස තමයි නොසන්සුන්කම, හිතේ තියෙන කලබලය, නොසන්සුන්කම. එතකොට මේ හිතේ නොසන්සුන්කම මතුවෙන්නේ ජරාවටපත් වෙනකොට සිතේ නොසන්සුන්කමක් වෙනවා, කියන්නේ කලබල වෙනවා. ඒ කියන්නේ කම්පා වෙනවා.
විවිධ ලෙඩ රෝගවලට මුහුණ පානකොට ලෙඩ හැදෙන්න කම්පා වෙනවා. මරණය අභියසදි කම්පා වෙනවා, කලබලයි, උද්දච්ච කුක්කුච්චේ පහළ වෙන්නේ. ඒ වගේම ක්ෂය වෙන ධර්මයක් ක්ෂය වෙන දිහා බලාගෙන ඉන්නකොට උද්දච්ච කුක්කුච්චේ වෙනවා, කලබලය ඇති වෙනවා. නැසෙන ධර්ම නැසිලා යනවා දකින්නකොට කලබල වෙනවා. අනේ හපොයි මේ මොකද උනේ? ඒ කලබලය නිසාමයි ඒ යථාර්ථය වටහා ගන්න බැරි මුලා වීම ඇති වෙන නිසාමනේ අර කියපු ආදීනව ලැබෙන්නේ. එතකොට මෙන්න මේ උද්දච්ච කුක්කුච්චේ නැත්තම් සිතේ නොසන්සුන් කම ඉවත් කරලා දාලා සංසුන් මනසක් හදන්න නම්, වයසට යන්න හිත සංසුන් කරගන්න නම්, ලෙඩ වෙන්න හිත සංසුන් කරගන්න නම්, මරණය අභියසදී සිත සංසුන් කරගන්න නම්, ක්ෂය වෙන ධර්ම ක්ෂය වෙනව දිහා බලාගෙන ඉන්නකොට හිත සංසුන් කරගන්න ඕන නම්, නැසෙන ධර්ම විනාශ වෙලා යනකොට ඒ දේ දැකලා තමන්ගේ හිතේ සංසුන්කමක් ඇති කරගන්න ඕන නම් කල යුතුයම කාර්යය තමයි ඔය උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය යටපත් කරන්න, ආවරණය ඉවත් කරලා දාන්න, ප්‍රඥාව දුබල කරන මේ හිතේ කලබලය නොසන්සුන්කම කියන එක දුරු කරලා දාන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි හොඳට ලෝකේ යථාර්ථය දැනගන්න ඕන. ධර්ම ඉගෙන ගන්න ඕන. දැනුමත් වෙන්න ඕන. ඒ කාරණා නිතර මෙනෙහි කරන්න ඕන. ඒ කාරණා පිළිබඳව ධර්ම කාරණා හොඳට මෙනෙහි කරන්න ඒ කෙනාගේ කලබල වීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට පෘථග්ජනයා මොකද කරන්නේ? අර ජරා ව්‍යාධි මරණ ආදී ධර්මතා ඉස්සරහා සෝචති, හරියට ශෝක කරනවා. කිලමති කලන්ත දාලා වැටෙනවා. පරිදේවීය වැළපෙනවා. උරත්තාලින් කන්දෙයන් ලයිහි අත්ගසා ගන්නවා. සම්මෝහං ආපජ්ජති, සිහි මුලා වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ දුක පීඩනය අපි හැම කෙනෙකුටම ඉදිරියේදී මුහුණ පාන සිද්ධ වෙනවා. තත්පරයක් පාසක් කිට්ටු වෙන්නේ ඔන්න ඔය ස්වභාවයට. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානුපුබ්බං ජහන්ති. වයසට විනාශයට මරණයට තමයි මේ තත්පරයක් පාස අපි කිට්ටු වෙන්නේ. අසුතවා පුතජ්ජනෝ විද්ධෝ සවිසේන ශෝක සල්ලේන අත්තානං යේව පරිතාපේති. අශෘතවත් පෘථග්ජනයා මේ විස සහිත ශෝකය නැමැති උල වැදිච්ච නිසා ඒ කෙනා ඒ තුලින් පුදුම විදියට පීඩනයකට පත් වෙනවා. හැබැයි ධර්මය හොඳට තේරුම් ගත්තොත්, හොඳට බණ ටික ඇහුවොත්, ඒ අහපු ධර්මයේ හිත තුල ධාරණය කරගත්තොත් මෙන්න මේ ධර්මතා මගේ ඉස්සරහට එනවා. හැමදාම අපිට සතුටින් ඉන්න බෑ. හැමදාම තරුණ විදියට ඉන්න බෑ. හැමදාම නිරෝගීව ඉන්න බෑ. හැමදාම සදාකාලිකව ජීවත් වෙන්න බෑ. ක්ෂය වෙන ධර්ම එක විදිහකට පවත්වන්න බෑ. නැසෙන ධර්ම පවත්වගෙන තියාගන්න බෑ. මේවා බිඳිලා යනවා, නැති වෙලා යනවා කියලා හරියට තේරුම් ගත්ත කෙනෙක් නම් සුතවාරිය ශාවකෝ අබ්බිහයි සවිසං ශෝක සල්ලං අත්තානං යේව පරිනිබ්බාය. මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ විස සහිත ශෝකේ නැමැති උල උපුටලා දානවා. ඒ කෙනාම සංසිඳෙනවා. අන්න ඒ නිසා බුදුහාමුදුර අපට මතක් කරපු ආකාරයට මේ දුක නැමැති උල ගලවලා දාන්න අපි කළ යුතුම කාර්ය තමයි මේ ජරා ව්‍යාධි මරණ ආදී ධර්මතා පිළිබඳව මෙනෙහි කිරීම. ඒ නිසා තමයි බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය වගේ භාවනා තමන් ප්‍රගුණ කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ නිතර මතක් කරලා දීලා තියෙන්නේ. මේ කාරණා අභින්නම් පච්චවෙක්කිතබ්බන් නිතර මෙනෙහි කරන්න කියලා අපිට අනුදැන වදාරලා තියෙන්නේ. මෙන්න මේ ස්වභාවය පිළිබඳව ඔන්න ඔය කරුණු කාරණා නාරද තෙරුන් වහන්සේ මොණ්ඩ රජතුමාට ප්‍රකාශ කළාට පස්සේ මහරජතුමනි, ඔබතුමා මේ වැළපෙන්නේ, ශෝක කරන්නේ, ඊළඟට ලයිහි අත්ගසාගෙන ඉන්නේ, මුලා වෙලා ඉන්නේ, කුසට ආහාරයක් ගන්නෙ නැතුව තමන්ගේ රාජ්‍යයේ කටයුතු ටික නවත්තලා දාලා මේ දුක් විඳිනකොට මේක මහා අවාසනාවක්. හතුරු සතුටු වෙනවා, මිතුරු දුක් වෙනවා. මහරජතුමනි, මේ දේ තේරුමක් නැහැ. හොඳට මෙනෙහි කරන්න කියලා කිව්වා. ජරා ව්‍යාධි මරණ ආදී ධර්මතා තමන් ඉදිරියට එනවා. ඒව නවත්තන්න බෑ. ඒවට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ගොඩනගා ගැනීමයි කළ යුත්තේ කියලා
නාරද තෙරුන් වහන්සේ මුණ්ඩ රජතුමාට මේ කාරණා ටික මතක් කළා. මුණ්ඩ රජතුමාගේ හිත පුදුම විදියට හැදුනා. පියක කියන ඇමතිවරයා කැඳෙව්වා. ඇමතිවරයා කැඳවල කියනවා අමාත්‍යතුමනි දේවියගේ දේහය දවන්න සූදානම් කරන්න. අපි අද ඉඳලා මේ යථාර්ථයේ තේරුම් අරගෙන කටයුතු කරමු. අන්න එදා තමයි මුණ්ඩ රජතුමා හිත ශක්තිමත් කළේ. එතෙන් පටන් ශෝක කළේ නැහැ, ක්ලාන්තය ඇති කරගත්තේ නැහැ, වැළපුණේ නැහැ, ලයිහි අත්ගසා ගත්තේ නැහැ, මුලා වුණේ නැහැ. හොඳට කෑම ටික කෑවා, කය වර්ණවත් වුණා, වැඩ කටයුතු ටික කළා, හතුරු දුකටපත් වෙන්න ගත්තා, මිතුරු සතුටටපත් වුණා. තමන්ගේ ජීවිත ගමනත් රටේ අනාගතයත් සකස් කරන්න පුළුවන්කම ලැබුණා. එතකොට බලන්න අපි හැම කෙනෙකුටම මේ තත්ත්වවලට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේ අපි හැම කෙනෙකුටම හැමදාම සතුටම විතරක් නෙවෙයි උරුම දුකත් උරුමයි. මෙන්න මේ ශෝකය නැමැති උල ගලවා හැරීම සඳහා මේ කියපු කරුණු කාරණා තමන් හොඳට මෙනෙහි කරලා මේ කරුණු කාරණා නිතර ප්‍රතිවේක්ෂා කරලා ඉදිරියේදී ඔබ හමුවට එන මේ දුක් දරා ගැනීමේ ශක්තිය ගොඩනගා ගන්න උනන්දු වෙන්න. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන ගාල්ල මාගාල්ලේ අලුත් පාරේ අංක 7න් ඒ ලිපිනේ පදිංචි ඉන්දු තිලකරත්න තුළුකොට ඇති ඒ පවුලේ පින්වතුන් බලාපොරොත්තු වන ආකාරයට 2021 ජූනි මාසේ 19 වන දින දෙවන විවාහ සංවත්සරයේ සමරන ප්‍රාර්ථනා සෙව්වන් දිලියන ගමගේ දියණියටත් ෂෙරෝන් චතුස්ක ප්‍රනාන්දු පුතුණුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. විවාහ ජීවිතය, යුග ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න, සිතැඟි සත් බලාපොරොත්තුන් සමෘද්ධිමත් භාවයට පත් කරගන්න, අනාගතය හැම අතිම භාග්‍ය සම්පන්න වෙන්න මේ උතුම් පින්කම හේතු වාසනා වේවා. ඒ වගේම 2021 ජූනි මාසේ 15 වන දිනට පස්වන පන්දිනේ සමරන සිතුලි ආහල්යා ලියනගමගේ මිනිපිරියටත් තුන්රුවනේ ආශිර්වාදයෙන් කායික මානසික සුවය වේවා. ඉන්දු තිලකරත්න පවුලේ පින්වත් සියලු දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්වත් සියලු දෙනාටමත් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට නිරතුරුවම ධම් දෙසුම් ශ්‍රවණය කරන්න ඉඩ කඩ සලස්වා දෙන ගායන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන්ට කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි හැම කෙනෙකුටමත් සිත ශාන්තිය යහපත උදා වේවා. පැතිර යන වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපිව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි සියලු දෙනාටම සිත ශාන්තිය යහපත උදා වේවා. කායික මානසික සුවය සැලසේවා. දෙවියෝ මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. ittavataච amhehi sambhatam punya sampadam sabbhe devanumodantu sabba sampatti siddhya. ittavataච amhehi sambhatam punya sampadam sabbhe devanumodantu sabba sampatti siddhya. ittavataච amhehi sambhatam punya sampadam sabbhe devanumodantu sabba sampatti siddhya. ජන්මාන්තරගත වන්නට යෙදුණු දෙමව්පියන් ඇතුළු කොට ඇති ඥාති හිතයිෂීන්, ඒ අතර විශේෂයෙන් මීට වසර 2කට පෙර මිය පරලෝසපත් එමිල්ඩා විජේරූප මෑණියන්ටත්, ඒ වගේම වසර 30කට පෙර මිය පරලෝසපත් PhD තිලකරත්න ආදරණීය පියාණන්ටත්, ඒ ඇතුළු කොට ඇති නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න
යම් තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදර ආදී පිරිස් වෙත්නම් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ කොයි කාගේත් නමින් මිය ගිය පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් පිරිස් වෙතොත් ඒ හැමෝමත් මේ පින් අනුමෝදන් වූ උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි මියගිය ඥාතීන්ටත් පින් දෙමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. බලාපොරොත්තු වෙච්ච පින්කම ඉතාම හොඳින් සම්පූර්ණ කළා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් අප සියලු දෙනාටමත් සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ඔබ ඒ ශ්‍රවණය කළේ 2021 ජුනි මාස 19 වන දිනට දෙවන විවාහ සංවත්සරය සමරන ප්‍රාර්ථනා සෙව්වන්දී ලියනගමගේ මහත්මියට සහ ශෙරෝන් චතුෂ්ක ප්‍රනාන්දු මහතා යන පින්වත් දෙපළට සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්වර දායකත්වයෙන් කටයුතු කළේ ගාල්ල මාගල්ලේ අලුත්පාර නොම්බර 7 ඒ නිවසේ පදිංචි ඉන්දු තිලකරත්න මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ඉන්දු තිලකරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.